සියලුම ආතරයිටිස් රෝග සඳහා රාජපුර හන්දි තෙල ඔබ සුවෙන් තබයි. ආයුබෝවන්. යථාර්ථවාදීව ලෝකයේ දෙස බලන්නට සත්‍ය සිදුවීම් සම්පීඩනයක පුවත් දිගහැරුම ශ්‍රද්ධා රූපවාහිනී 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම ලකිඳුනුවංග ප්‍රථමයෙන් සිරස්තල. පින්බර බක්පුන් පොහෝ දිනය අදයි. ශ්‍රද්ධා රූපවාහිනියත් ලක්විරු ගුවන් විදුලියත් ගෙනේන පෝදා සදහම් විකාශය අද දවස පුරා. බස්නාහිර සහ වයඹ පළාත්වල සියලුම පාසල් අප්‍රේල් 30 වනදා දක්වා වසා දැමේ. දිවයිනේ තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කෙරේ. රාජ්‍ය සේවකීන් හෙට සිට කොටස් වශයෙන් සේවයට කැඳවීමට අවසර. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පවසයි. සෑම මිනිත්තු 4කට වරක්ම දිල්ලි නගරයේ කොවිඩ් මරණයක්. අද පින්බර බක්පුන් පොහෝ දිනයයි. ඒ වෙනුවෙන් ශ්‍රද්ධා රූපවාහිනිය ගෙනෙනු ලබන සදහම් විකාශය අද දවස පුරා සැදැහැති ඔබ වෙනුවෙන් විකාශය වනවා. විවහාර මාස ක්‍රමයට අනුව අප්‍රේල් මාසයේ යෙදී තිබෙන්නේ බක්පුන් පොහෝ දිනයයි. ලක්වාසී බොදුනුවන්ට මෙන්ම සකල ලෝවාසී බෞද්ධ ජනතාවට ඉතා වැදගත් සිදුවීම් ගණනාවක්ම මේ පින්බර බක්පුන් පොහෝ දිනට යෙදී තිබෙනවා. බක්පුන් පොහෝ දිනය අප පුණ්‍ය භූමිය දෙවන වරට බුදු සිරිපා පහසින් පිවිතුරු දිනයයි. සම්බුද්ධත්වයෙන් වසර 5ක් ගත වූ මෙවැනි වූ පින්බර දිනයක දඹදිව් තලයේ සැවැත්නුවර දෙව්රම් වෙහෙරේ වැඩ සිටි අප භාග්‍යවතුන් වහන්සේ බුදු ඇසින් ලොව බලනසේක් අප ලක්දිවෙහි යුද්ධයක් පිණිස සැරසෙන බව දක්නට ලැබුණා. පරපුරෙන් නුරුම වූ මිනි පළඟක් උදෙසා චූලෝතර මහෝදර නම් වූ ඥාති නාසොයුරන් දෙදෙනා මුල් කරගෙන බොහෝ දෙනාට අයහපත පිණිස පවතින මහා සංග්‍රාමයකට සූදානම් වූ නාගදීප භූමියට භාග්‍යවතුන් වහන්සේ මහත් කරුණාවෙන් යුතුව ඉරුදි බලයෙන් වැඩම කළ සේක. බක්පුන් පොහෝ දින උදැසන නාගදීපයේ අහසෙහි වැඩහිඳ මහා ගණාන්ධකාරයක් මවා නාපිරිස සංවේගයට පත් කරවා නැවත මුළු ප්‍රදේශයම ආලෝකයෙන් ඒකාලෝක කරවා නාරජුන් දෙදෙනා ප්‍රධාන නාපිරිසට සසරේ ආදීනවත් ද්වේෂයේ එකට එක කිරීමේ හානියත් කාකෝලුක පන්දන ජාතකය ලටුකික වට්ටක යන ජාතක දේශනාත් වදාරමින් වෛර කිරීමේ දෝෂයන් සහ සමගි භවයේ අනුසස් පෙන්වා වදාළ සේක. ඒ මොහොතේදී නාගයන් විසින් පිළිගැන්වූ දිව්‍ය ආහාර පාන වළඳා 80 කෝටියක් නාගීන් තිසරණ පන්සලෙහි පිහිටුවා භාග්‍යවතුන් වහන්සේ වෙත පිදූ මිනි පළඟ සහ කිරිපළු රුක පාරිභෝගික චෛත්‍යයක් ලෙස වැඳුම් පිදුම් කිරීමට ඔවුන් වෙතම පවරා බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙරට නැවත වැඩිසේක. දෙවන වරට උතුම් සිරිපා පහසින් පාරිශුද්ධත්වයට පත්වීමත් වන්දනාමාන කිරීමට පාරිභෝගික චෛත්‍යයක් ලැබීම නිසාත් ලක්වාසී බෞද්ධයන් සියල්ලටම අද දිනය ඉතා වැදගත් දිනයක් වනවා. එසේම සිද්ධාර්ථ මහබෝසතාණන් වහන්සේ උයන් ක්‍රීඩා සඳහා ගමන් කිරීමේදී පළමු පෙරනිමිත්ත වන මහල්ලෙකුගේ රූපය දුටුවේ අදවැනි බක්පුන් පොහෝ දිනකයි. සුදොවුන් පියරජු ප්‍රධාන ඥාති වර්ගයා හට නිවන් සුව සැලසීම පිණිස 20000ක් මහරහතන් වහන්සේලා පිරිවරාගෙන මැදින් පුන් පොහෝදා ඇරඹී සදහම් චාරිකාවේ යොදුන් 30ක් නිමා කිරීම සිදුවේද අදවැනි බක්පුන් පොහෝ දිනකයි. මේ ආකාරයට උතුම් බක්පුන් පොහෝ දිනයේ සිදු වූ පින්බර සිදුවීම් අප මේ බක් මාසය පුරාවටම සැදැහැසිතින් සිහි කරමු. පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් කොවිඩ් ව්‍යාප්තිය වැළැක්වීමේ අරමුණින් මහමෙවුනාව භාවනාසපු සංචිතය මැයි මාස 15 වනදා දක්වා වසා තැබීමට පියවරගෙන තිබෙනවා. කෙසේ වෙතත් නිවසේ සිටම වත්පිළිවෙත් පුරමින් උතුම් දහම් මාවතේ පිය නගන්නට ශ්‍රද්ධා රූපවාහිනියත් ලක්විරු ගුවන් විදුලියත් ගෙනෙනු ලබන පෝදා සදහම් විකාශය අද දවස පුරා විකාශය වනවා.
උදැස්සන සිට අෂ්ටාංග උපෝසථ සීල සමාදානය, ශීර පායාස පූජාව, ධර්මදේශනා, ධර්ම සාකච්ඡා, සීල භාවනා වැඩසටහන් රැසක් සැදැහැති ඔබ වෙනුවෙන් විකාශය වනවා. තවදුරටත් එකී වැඩසටහන් සමගින් සම්බන්ධව පින්බර බක්පුන් පොහෝ දිනයේ මෙත් සිත් වඩන්නට සැදැහැති ඔබට හැකියාව පවතිනවා. බස්නාහිර සහ වයඹ පළාත්වල සියලුම පාසල්, පෙර පාසල් සහ පිරිවෙන් අප්‍රේල් 30 වනදා දක්වා වසා තැබීමට තීරණය කර තිබෙනවා. මේ අතර අද දිනේ මේ දක්වා කොවිඩ් ආසාදිතයින් 892 දෙනෙකු හඳුනාගත් අතර ඒ සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 1,02,271ක් දක්වා ඉහළ ගියා. එමෙන්ම ඊයේ දිනේ හඳුනාගත් ආසාදිතයින් සංඛ්‍යාව 793ක්. ඊයේ හඳුනාගත් ආසාදිතයන් අතරින් 773 දෙනෙකු පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයන් වන අතර බන්ධනාගාර කොවිඩ් පොකුරේ ආශ්‍රිතයන් 10 දෙනෙකු සහ විදේශයන්හි සිට පැමිණි 10 දෙනෙකුද වනවා. මේ අතර ඊයේ දිනේදී වැඩිම ආසාදිතයන් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම සංඛ්‍යාව 226ක්. ඉන් 23 දෙනෙකු මොරටුව ප්‍රදේශයෙන්ද, 19 දෙනෙකු පිළියන්දල ප්‍රදේශයෙන්ද, 16 දෙනෙකු අවිස්සාවේල ප්‍රදේශයෙන්ද හඳුනාගෙන තිබෙනවා. ඊයේ දිනේ තුල ගම්පහ දිස්ත්‍රික්කයෙන් කොවිඩ් ආසාදිතයන් 82 දෙනෙකු හඳුනාගෙන ඇති අතර කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 71 දෙනෙකු හඳුනාගෙන ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මාතලේ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 61ක්, කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 52ක්, මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 47ක්, මොනරාගල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 45ක් සහ ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 44 දෙනෙකු වශයෙන් ඊයේ ආසාදිතයින් හඳුනාගෙන තිබුණා. ඊයේ දිනේ තුල දිවයිනේ දිස්ත්‍රික්ක 25න් 24කම ආසාදිතයන් වාර්තා වූ බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ. මේ අතර කොවිඩ් මරණ දෙකක්ද ඊයේ වාර්තා වීමත් සමග මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 644ක් දක්වා ඉහළ ගිය බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. කැලණිය ප්‍රදේශයේ පදිංචි 79 හැවිරිදි කාන්තාවක් සහ පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචි 73 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු ඊයේ වාර්තා වූ මරණ අතර වනවා. මේ අතර රාජ්‍ය සේවකීන් කොටස් ලෙස සේවයට කැඳවීමට අදාළ චක්‍රලේඛය හෙට නිකුත් කරන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය සඳහන් කළා. ඒ අනුව පසුගිය වසරේ ක්‍රියාත්මක වූ ආකාරයට ආයතන ප්‍රධානීන්ට සුදුසු පරිදි සතියට දින 2ක් හෝ 3ක් වශයෙන් සේවකයින් ආයතනවලට ගෙන්වා ගැනීමට නියමිතයි. මේ අතර කොවිඩ් ව්‍යාප්ත වීමේ අවදානම හේතුවෙන් ත්‍රිකුණාමලයේ අධ්‍යාපන කලාපයේ සියලුම පාසල් හෙට සිට නැවත දැනුම් දෙනතුරු වසා දැමීමට තීරණය කළ බවයි නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය සඳහන් කළේ. එමෙන්ම ත්‍රිකුණාමලයේ මහරෝහලේ දැඩිසත්කාර ඒකකයේ හෙදියන් 5 දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව ත්‍රිකුණාමලයේ නියෝජ්‍ය ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා පවසනවා. කෙසේ වෙතත් දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන රෝගීන් කිසිවෙකුටත් රෝගය සම්ප්‍රේෂණය වී නොමැති බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ. මෙම හෙදියන් 5 දෙනා අතරින් 2 දෙනෙකු කොවිඩ් එන්නතේ පළමු මාත්‍රාව ලබාගෙන තිබූ බවයි වාර්තා වන්නේ. මේ අතර ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ප්‍රධාන කාර්යාලය මේ මාස 27 සහ 28 යන දෙදින තුළ වසා තැබීමට තීරණය කර තිබෙනවා. එහි සේවකයෙකුට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීම හේතුවෙනුයි එම පියවරගෙන ඇත්තේ. ඒ අනුව බත්තර මුල්ල කොස්වත්තේ පිහිටි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ප්‍රධාන කාර්යාලය එලෙස තාවකාලිකව වසා දමා තිබෙනවා. කෙසේ වෙතත් කාර්යාංශයේ ප්‍රධාන කාර්යාලයේ පළමු සහ අවසන් අනුමැති අංශ සහ කොරියානු රැකියා අංශය සීමිත කාර්ය මණ්ඩලයක් මගින් පවත්වාගෙන යන අතර තලාහේන කාර්යාලය සහ ප්‍රාදේශීය කාර්යාලය වසා නොතැබෙන අතර සාමාන්‍ය සේවා එම කාර්යාල මගින් පෙර පරිදි සිදු කෙරෙනු ඇති. එමෙන්ම කාර්යාංශයේ ගුවන් තොටුපළ ශාඛාවද සේවා සඳහා ක්‍රියාත්මක වන බැවින් විදේශ රැකියා සඳහා ලියාපදිංචි කිරීමද එහිදී සිදු කර ගැනීමේ හැකියාව පවතිනවා. මේ අතර හෙට සිට ආරම්භ වීමට නියමිත වෙ තිබූ මෙම වසරේ ක්‍රීඩා පාසල් සඳහා සිසුන් ඇතුළත් කර ගැනීමේ සම්මුඛ සහ ප්‍රායෝගික පරීක්ෂණ දින නියමයක් නොමැතිව කල් දමා තිබෙනවා. අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිවේදනය කළේ පවතින කොවිඩ් වසංගත තත්ත්වය සැලකිල්ලටගෙන එම තීරණය ගත් බවයි. මේ අතර බක් පුන් පොහොය දිනේ යෙදී තිබුණු අද දිනේදී අනුරාධපුර පූජා භූමියට පැමිණෙන ජනතාවගේ අඩුවක් දක්නට ලැබුණා. මහා සංඝරත්නයේ ඉල්ලීම පරිදි මෙසේ අඩු පිරිසක් පමණක් එම පූජා භූමි ප්‍රදේශයේ දක්නට ලැබුණු අතර ඔවුනද නිසි සෞඛ්‍ය උපදෙස් පිළිපදින ආකාරය දක්නට ලැබුණා. කෙසේ වෙතත් අද දින අනුරාධපුර අටමස්ථානයේ වැඳ පුදා ගැනීමට ආ බැතිමතුන් තිදෙනෙකුට
කොවිඩ් වැළඳී ඇති බව එහිදී සිදු කළ ඇන්ටිජන් පරීක්ෂණවලින් තහවුරු වී තිබෙනවා. අපිට 3 දිනකට ආසාදිතයන් විදියට අපිට මුණ ගැහුණා. ඒකෙත් කණ්ඩායමක් ඉතාම දුර බැහැරින් පැමිණි කණ්ඩායමක් ගම්පහ දිස්ත්‍රික්කයේ. ඒකට යාළව අපිට සිද්ධ වුණා යාළ පැමිණි බස් රථය 24 දෙනෙක්ගෙන් සමන්විත කණ්ඩායමක්. ඒ කණ්ඩායම ආපහු පොලිස් ආරක්ෂාව යටතේ අදාළ දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය බලධාරීන් දැනුවත් කරලා ඒ දිස්ත්‍රික්කයට යවන්න. එමෙන්ම මහනුවර ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයටද ජනතාව පැමිණ තිබුණේ අවම වශයෙන්. වෙනත් පුන් පොහෝ දිනයන්හිදී ශ්‍රී දළදා මාලිගාව කේන්ද්‍ර කර ගනිමින් විශේෂිත ආගමික වතාවත් මෙන්ම දානමාන කටයුතු රැසක් සිදු කෙරුණද පවතින සෞඛ්‍යමය තත්ත්වය හේතු කොටගෙන එම බොහෝ කටයුතු අවම කිරීමටයි කටයුතු යොදා තිබුණේ. කෙසේ වෙතත් පැමිණෙන බැතුමතුන්ට සෞඛ්‍යාරක්ෂිතව සිය කටයුතු සිදු කිරීමට අවශ්‍ය පහසුකම් සලසා තිබෙනවා. මෙවන විට වෛරසය ආසාදිතව රෝහල්වල ප්‍රතිකාර ලබන පුද්ගලයන් සංඛ්‍යාව 7318ක් වන අතර වෛරසය ආසාදිතයයි සැක සහිතව රෝහල්වල විමර්ශනය යටතේ පසුවන පුද්ගලයන් සංඛ්‍යාව 6430ක්. එමෙන්ම සුවය ලැබූ සමස්තය දැක්වෙන්නේ 94577ක් ලෙසයි. මේ අතර කළුතර සහ ගම්පහ ඇතුළු දිවයිනේ ප්‍රදේශ කිහිපයක ග්‍රාම නිලධාරී වසම් 8ක් අද රාත්‍රී 8 සිට හුදකලා කිරීමට තීරණය කර තිබෙනවා. කළුතර සහ ගම්පහ ඇතුළු දිවයිනේ ප්‍රදේශ කිහිපයක ග්‍රාම නිලධාරී වසම් 8ක් මෙලෙස අද රාත්‍රී 8 සිට හුදකලා කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ පොල්හේන, හීරලු ගෙදර, ගම්පහ කළු අග්ගල, මිනුවන්ගොඩ, අස්වැන්නවත්ත නැගෙනහිර යන ග්‍රාම සේවා වසම් හුදකලා කරනු ඇති. කළුතර දිස්ත්‍රික්කයේ මීගහ දැන්න, මිරිස්වත්ත, පැලවත්ත, උතුර සහ නැගෙනහිර යන ග්‍රාම සේවා වසම්ද මෙලෙස හුදකලා කෙරෙනවා. ඒ අනුව ත්‍රීකුණාමලයේ පුම්පුහර් සහ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේද නැවත දැනුම් දෙනතුරු සංචරණ සීමා පනපා හුදකලා කෙරෙන බවයි යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ. මුහුණු ආවරණ නොපැළඳ සිටීම හේතුවෙන් පුද්ගලයන් වැඩිම පිරිසක් අත්අඩංගුවට ගත් දිනය ලෙස ඊයේ දිනය හඳුනාගත හැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. මේ දිනවලදී ලෝකයේ තුල කොවිඩ් වසංගතයේ ඉහළ ව්‍යාප්තියක් පෙන්නුම් කරනවා. හොඳම උදාහරණය තමයි අසල්වැසි ඉන්දියාව. අසාමාන්‍ය ව්‍යාප්තියත් පහසුකම් හිඟවීමත් වගේම ජනතාව විසින් නිවැරදිව සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය නොකිරීමත් මේ තත්ත්වයට හේතු වී ඇති බවයි පර්යේෂකයන් පෙන්වා දෙන්නේ. ඉන්දියාවේ විතරක් නෙවෙයි අපේ රටෙත් මේ දිනවල කොවිඩ් ව්‍යාප්තිය ශීඝ්‍ර වෙලා තියෙනවා. බොහෝ අවස්ථාවලදී ඒට ප්‍රධානතම හේතුව වෙලා තියෙන්නේ අපේ රටේ මිනිසුන් නිසි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය නොකිරීම. මේ වසංගතයේ ව්‍යාප්තිය අවම කිරීමට ඇති ක්‍රමවේද අතුරින් ප්‍රධාන අංගයක් වන්නේ මුඛ ආවරණ පැළඳීම. මේ වෙද්දිත් ශ්‍රී ලංකා රජය විසින් මුඛ ආවරණ පැළඳීම පිළිබඳ ගැසට් පත්‍රයක් නිකුත් කර එය නීතිගත කර තිබෙනවා. ඒ කොහොම වුණත් මේ අද දවසේදී අපේ රටේ මිනිසුන්ගේ හැසිරීම. Masih kau dagang. Balik. Kau masih ke? Iya masih hari dagang ni. Kau masih ke? Masih ke? Masih ke? Masuk rumah foto kan? Kami ni foto. මාල මහලු කියලා නෑ හැමෝටම මේ වෛරසයේ බලපෑම තියෙනවා. ශ්‍රී ලංකා පොලිසියේ මැදිහත්වීමෙන් ජනතාවගේ සෞඛ්‍යාරක්ෂාව පිළිබඳව නිරන්තර සෝදිසියෙන් පසුවනවා. ඒ නිසාම මුඛ ආවරණ නොපැළඳීම නිසා මෙතෙක් අත්අඩංගුවට ගත් වැඩිම පිරිසක් ඊයේ සොයාගත් බවයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ. කොවිඩ් රෝගයට අදාළ නීති රීති ඇතුළත් ගැසට් පත්‍රය ප්‍රකාශකපත් වුණේ පසුගිය අවුරුද්දේ ඔක්තෝබර් මාසයේ 15 වෙනිදා. ඒ වගේම මේ ගැසට් පත්‍රයේ තිබෙන නීති රීති ක්‍රියාත්මක කිරීම අපි ආරම්භ කළේ ඔක්තෝබර් මාසයේ 30 වෙනිදා. ඔක්තෝබර් 30 සිට මුහුණු ආවරණ නොපැළඳීම, දුරස්ථභාවයේ තබා නොගැනීම, සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය නොකර පොදු ප්‍රවාහන සේවාවල ගමන් කිරීම ආදී කරුණු සම්බන්ධයෙන් විවිධ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සිදු කළා. කෙසේ වෙතත් ඒ ගැසට් පත්‍රය පළ කර එය ක්‍රියාත්මක කරන ලද ඔක්තෝබර් 30 දින සිට මේ දක්වා කාලය තුල වැඩිම පිරිසක් එක් දිනකදී පැය 24ක් තුලදී නිරෝධායන රීතීන් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබුවේ. ඊයේ දිනේදී එම සංඛ්‍යාව 177ක් පමණ වෙනවා. සෞඛ්‍යංශ සඳහන් කරන විදිහට මේ දිනවල ලංකාව තුළ පැතිර යන කොවිඩ් වෛරස් ප්‍රභේදය පැය එකහමාරකට ආසන්න කාලයක් මේ පරිසරය තුළ රැඳිලා තියෙනවා. කෙනෙක් මේ විදිහට මාස්ක් එක ගලවලා කතා කරනකොට ඒ කෙනාගේ කෙළඹිලිති මගින් එම වෛරසය පරිසරයට මුදා හැරෙනවා. ඒ විතරක් නෙමෙයි පැය එකහමාරකට ආසන්න කාලයක් පරිසරය තුළ මේ වෛරසය සජීවීව පවතිනවා.
මේ විදිහට පැයකමාරක් ඇතුළත වෙනත් පුද්ගලයෙක් මේ ස්ථානයට ආවොත් කලින් පුද්ගලයාගේ කෙළඹිදිති මගින් විසිරුණු වෛරසය අනෙක් පුද්ගලයන්ට ආසාදනය වීමේ පැහැදිලි ඉඩකඩක් පවතිනවා. ඒ නිසා ඔබත් මතක තබා ගන්න. යන එන හැම විටම මාස්ක් එක නිවැරදිව පළඳින්න. එය ඔබේත් රටේත් අන් අයගේත් ජීවිත ආරක්ෂාවට හේතුවක් වේවි. ඉන්දියාවේ ආසාදිතින් දිනෙන් දින ඉහළ යන පසුබිමක ජීවිතය ගැන වූ අපේක්ෂා තවදුරටත් පහළ දමමින් ඉන්දිය රෝහල් විශාල සායනික ඔක්සිජන් හිගයකින් පීඩා විඳමින් පසුවන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. ඉන්දියාවේ කොවිඩ් ආසාධිතයන් වාර්තාවීම අකණ්ඩව පස්වැනි දිනටත් ලක්ෂ 3 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. ඒ ගෙවුණු පැය 24 තුලදීත් එරටින් නව ආසාධිතයන් 3,54,531 දෙනෙකු වාර්තාවීමත් සමගයි. ඒත් සමග රට සමස්ත ආසාධිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 1,73,6,300ක් ලෙසයි. එමෙන්ම ගත වූ පැය 24 ලොව වැඩිම මරණ සංඛ්‍යාවද ඉන්දියාවෙන් වාර්තාවන අතර එය 2,806ක් ලෙස සටහන් වනවා. ඒ අනුව රට සමස්ත මරණ සංඛ්‍යාව සටහන් වූයේ 1,95,116ක් ලෙසයි. එරට කොවිඩ් මරණ ගණනද ක්‍රමයෙන් ඉහළ යමින් පවතින අතර ඉන් බහුතරය වාර්තා වන්නේ ඔක්සිජන් හිඟකම හේතුවෙන්. නවතම වාර්තාවලට අනුව සෑම මිනිත්තු 4කටම වරක් දිල්ලි අගනුවරින් එක් කොවිඩ් මරණයක් වාර්තාවෙමින් පවතින බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා. එහෙත් සෞඛ්‍ය විශේෂඥයින් පවසන්නේ ඉන්දියාවේ කොවිඩ් උපරිමය තවත් සති 3කින් පමණ අපේක්ෂා කළ හැකි බවයි. ඒ අනු ඉදිරියේදී රටින් මීටත් වඩා වැඩි මරණ ගණනක් වාර්තාවනු ඇතැයි අපේක්ෂා කරන බවද ඉන්දිය සෞඛ්‍ය අංශය පෙන්වා දෙනවා. මේ අතර නව දිල්ලි අලහබාද් ඇතුළු නගර රැසක රෝහල්වල මේ වන විට ඇඳන් නොමැති තත්ත්වයක් හමුවේ ජනතාවට නිවෙස්වලට වී ප්‍රතිකාර ලබා ගැනීමට සිදුව ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. එමෙන්ම රෝහල්වල පවතින තත්ත්වය හමුවේ කොවිඩ් ආසාදිත ජනතාව රෝහල් අසල ගිලන් රථවල මෙන්ම පෞද්ගලික රථවල ප්‍රතිකාර ලබන ආකාරයද එම මාධ්‍ය වාර්තා කළා. දිල්ලි අගනුවර සහ ජනාකීර්ණ මහාරාෂ්ට්‍රයේ රෝහල් ඔක්සිජන් නොමැතිව රෝගීන් ඇතුළු කර ගැනීම පවා ප්‍රතික්ෂේප කරමින් සිටියදී එරට කළු කඩවල වඩා වැඩිමිල ගණන්වලට ඔක්සිජන් ටැංකි අලවමින් පවතිනවා. දැඩි අර්බුදයකට ලක්ව සිටින ඉන්දියානු ජනතාව වෙළඳපොලෙන් ඔක්සිජන් සිලින්ඩර මිලදී ගැනීම සිදු කරන බවයි වාර්තා වන්නේ. ඒ අනුව මීට පෙර ඉන්දිය රුපියල් 6,000කට අලෙවි වූ ඔක්සිජන් සිලින්ඩරයක් 8 ගුණයකට අධික මුදලකට අලවිවන බවද එරට වාර්තා සඳහන් කළා. ඒ අනුව ඉන්දිය රුපියල් 50,000ක මුදලකට ඔක්සිජන් සිලින්ඩර අලවෙමින් පවතිනවා. මේ අතර කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා ඔක්සිජන් සැපයීම ප්‍රමාණවත් නොවන බවට ඉන්දියාවේ නවදිල්ලි නුවර රෝහල් ඊයේ හදිසි ආධාර ඉල්ලීමේ පණිවුඩයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව ඉන්දියාව මුහුණ දී ඇති දැඩි ඔක්සිජන් හිඟය හමුවේ මානුෂික ආධාර සැපයීමට බ්‍රිතාන්‍ය ඉදිරිපත්ව තිබෙනවා. ඔවුන් ප්‍රකාශ කළේ ඉන්දියාවට සහයවීම සඳහා ඔක්සිජන් ඇතුළු උපකරණ අඩංගු බහලුම් 9ක් හෙට දිනේදී නැව්ගත කරන බවයි. එමෙන්ම පාකිස්තානයේ කරච්චි නුවර ගිලන් රථ සේවයක් පවත්වාගෙන යනු ලබන ෆයිසාල් එඩී නම් ස්වේච්ඡා සංවිධාන හිමිකරුවෙකු විසින් තමන් සතු ගිලන් රථ 50ක් සහ වෛද්‍ය කාර්ය මණ්ඩලය ඉන්දියානු ජනතාවට සහයක් වශයෙන් එරටට ලබා දීමට අවසර ඉල්ලමින් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි වෙත ලිපියක් යොමු කර තිබෙනවා. ඊට අමතරව පවතින තත්ත්වය හමුවේ ඉන්දියාවට අවශ්‍ය වෛද්‍ය උපකරණ කඩිනමින් සැපයීමට කටයුතු කරන බවයි සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් ප්‍රකාශ කර ඇත්තේ. එසේම රෝගීන්ට ප්‍රතිකාර සඳහා අවශ්‍ය ඔක්සිජන් සිංගප්පූරුව එක්සත් අරාබි එමීර් රාජ්‍ය යුරෝපා සංගමය රුසියාව සහ සෞදි අරාබිය යන රටවල් වලින් ගුවන් මගින් එවීමටද කටයුතු යොදා තිබෙනවා. මේ අතර ඉරාකයේ බැග්ඩෑඩ් නුවර COVID-19 රෝගීන් ප්‍රතිකාර ලබමින් සිටි රෝහලක ඔක්සිජන් ටැංකියක් පුපුරා යාමෙන් හටගත් ගින්නෙන් මේ වන විට මියගිය කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 82ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ගින්නෙන් තවත් පුද්ගලයන් 100කට අධික පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. ඉරාකයේ අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ මෙම සිදුවීම ඛේදජනක තත්ත්වයක් වන අතර ඒ පිළිබඳ වහාම පරීක්ෂණයක් ආරම්භ කිරීමට උපදෙස් ලබා දී ඇති බවයි. පොදු ප්‍රවාහන සේවාවල නිරෝධායන නීති උල්ලංඝනය කරමින් කටයුතු කරන පුද්ගලින් සොයා අද සිට විශේෂ පොලිස් මෙහෙයුමක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. නිරෝධායනයට අදාළ මෙහෙයුම් ශ්‍රී ලංකා පොලිසිය අඛණ්ඩව සිදු කරනු ලබනවා. ඒ වගේම ඊයේ දිනේදී ඒ සම්බන්ධව තවදුරටත් වේගවත්ව මෙම මෙහෙයුම් සිදු කිරීමට පොලිසිය තීරණය කරා. එයට හේතුව ලංකාවේ බොහෝ ප්‍රදේශවලින් පොකුරු අණු පොකුරු නිර්මාණය වීම, කොවිඩ් ආසාදිතයින්ගේ ව්‍යාප්තියක්
ගන්නට ලැබීම. මේ සිංහල අලුත් අවුරුද්දට පෙර සිටම ශ්‍රී ලංකා පොලිසියත් සෞඛ්‍ය බලධාරීනුත් නිරන්තරයෙන් දැනුම් දුන්නා මෙම සෞඛ්‍ය පුරුදු අනුගමනය නොකර කටයුතු කළහොත් ඇති විය හැකි අවාසනාවන්ත තත්ත්වය පිළිබඳව. එවැනි තත්ත්වයක් දැන් ඇති වී තිබෙනවා. ජනතාව ප්‍රෝදායන රීති උල්ලංඝනය කිරීම නිසා ඒ නිසා තවත් එය ව්‍යාප්ත වීම වළක්වා ගැනීමට නම් ඔබ සෞඛ්‍ය රීති වලට අනුගතව කටයුතු කිරීම අත්‍යවශ්‍ය වෙනවා. අද දිනේ අපි විශේෂයෙන්ම සිවිල් ඇඳුමින් වගේම නිල ඇඳුමින් පොලිස් ප්‍රධාරීන් යොදවනු ලබනවා. මීට අමතරව කිසිම ක්‍රියාකාරකමක් උත්සවයක් සෞඛ්‍ය බලධාරීන්ගේ විධිමත් අවසරයකින් තොරව පොලිසියට දැනුම් දීමකින් තොරව පවත්වන්නට බෑ. එවැනි කටයුතු සංවිධානය කරනවා නම් ඒ වගේම ඒ සඳහා සහභාගී වෙනවා නම් ඒ සඳහා යම් පරිශ්‍රයක් සපයනවා නම් ඒ සියලු දෙනා නිරෝධායන සහ රෝග වැළැක්වීමේ ආරක්ෂා පනත යටතේ නීතිමය වශයෙන් වරදක් සිදු කරනවා. ඒ අයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සිදු වෙනවා. කාබනික පොහොර භාවිත කරන ගොවීන්ගේ නිෂ්පාදනය අඩු වුවහොත් ඒ සඳහා වන්දි ගෙවීමට රජය සූදානම් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා. අතිකරු ජනාධිපතිතුමාගේ බලාපොරොත්තුව තමයි හරිත රටක්. මගේ බලාපොරොත්තුව මේ වසවිසෙන් තොර ආහාර වේලක් ජනතාවට දෙන්න. ඒ නිසා එතුමාගේ බලාපොරොත්තුව මේ රසායනික පොහොර භාවිතය 100% නවත්තන්න. මේක අපිට ක්‍රමක්‍රමයෙන් යන්න තියෙන්නේ. මේ පිළිබඳව අපි එතුමාත් එක්ක සාකච්ඡා කරා. අපි කාබනික පොහොර වලට ගොවියා යොමු කරන්න ඕනේ. එතකොට අපි කාබනික පොහොර ඒ සදා නිෂ්පාදනය කරන්න ඕනේ. අපේ රටේ අවශ්‍ය කාබනික පොහොර ටික නිෂ්පාදනය කරනකම් අපිට කාබනික පොහොර ප්‍රමාණයක් ආනයනය කරන්න සිද්ධ වෙනවා. මේ අවුරුද්දේ අපි බිලියනයක කාබනික පොහොර දෙනවා. පළවෙනි අපි ආරම්භයක් 70-30ට අපි යන්න යනවා. ඒ නිසා සමහර විට අපි එකපාර කාබනික පොහොරයකට යනකොට ගොවියාගේ නිෂ්පාදනය අඩුවීමක් වෙන්න පුළුවන්. ඒ පිළිබඳ කලබල වෙන්න ඕනේ නැහැ. එහෙම ගොවියාගේ නිෂ්පාදනය අඩුවීමක් වෙනවා නම් ඒ වන්දිය ගොවියට අපි ගෙවන්න කැමතියි. මොකද අපිට පොහොරවලට දෙන සහන ආධාරය ගොවියට දුන්නට අපිට පාඩුවනේ. අපි ගොවියෙකුට 80000ක් දෙනවා. ඒ පාඩුව ගොවියට අපිට මුදලින් ගෙවන කීට වැඩි වාසි. ඒ නිසා මේ කාබනික පොහොර භාවිතයේදී කන්න 3 යනකොට මේක නැවත යථා තත්ත්වයටපත් වෙන 2 යනකොට. භූතානයේ ගත්තොතින් රසායනික පොහොර භාවිතා කරන්නේ 13%යි. දැන් අද ඇමරිකාවේ ප්‍රාන්ත තනිකරම කාබනික පොහොර වලට යනවා. ඒක තමයි අලුත් ට්‍රෙන්ඩ් එක. ඉතින් අපි මේ හරිත රටකට අපිට යන්න පුළුවන් නම් රසායනික පොහොර අවම කළා කාබනික පොහොර වලට යන්න පුළුවන් නම් මේක සංචාරක ව්‍යාපාරයට ඒ වගේම විශාල තැන්ගොඩකට අපිට යන්න පුළුවන්. අපේ ගොවියා පුරුදු වෙලා තින්නේ තමන්ගේ අස්වැන්න වැඩි කරන පොහොර දාන්න. ගොවියට තේරෙන්නේ නැහැ. ඒක නිසා සෞඛ්‍යයට වෙන හානිය, පොළවට වෙන හානිය ගොවියා බලලා නැහැ. දැන් අද බලන්න මාසයකට අන්ධ ළමයි කීයක් උපදිනවද? පිළිකා රෝගීන්, වකුගඩු රෝගීන් කීයක් ඉපදිනවද? හැදෙනවද? ඒවට වැය කරන මුදල බලන්න. මේ සියල්ල මේවා අභාවිතා කරන්න නිසා. ඒ නිසා ජනාධිපතිතුමා කියන්නේ මේ පිළිබඳ අපිට යන්න වෙනවා. ඉතින් ඒ නිසා මේක අභියෝගාත්මක වෙන්න පුළුවන්. මේක අමාරු වෙන්න පුළුවන්. හැබැයි අපි එතෙන්ද මේක ගෙනියන්න ඕනේ ගොවියව. ඇයි අපිට බැරි අපේ ගෙවත් අපේ කාබනික පොහොර ටික හදාගන්න? අපි එතෙන්ද ගෙනියනවා දැන්. එතෙන් අපි ගෙනියන්න ඕනේ. ඒ කඩෙන් රසායනික පොහොර ටික ගෙනියන්න. තමන්ගේ ගෙවත් ඔක්කොම ටික දෙන අපේ ලංකාවේ පළාත් පාලනායතන 324ක් තියෙනවා. මේ ඉවතලන කලිකසල ටිකට මොකද කරන්නේ? පාරවල් ගානේ මහවැලි ගඟට බානවා. පේරදිනිය ටික කියලා මහවැලි ගඟට දාන්න. අපිට පුළුවන් මේ පොහොර ටික නිෂ්පාදනය කරලා දැන් බලන්න අපි හැමදාම පුරුදු වෙලා තියෙන රටින් ගේන්න, රටින් කන්න. ඒක තමයි පුරුදු වෙලා තියෙන. බීජ ටික පිට රටින් ගේනවා. ඒ වගේම කැම ටික පිට රටින් ගේනවා. අපි බලාපොරොත්තු වෙන රටේ සියල්ල මේ රටේ නිෂ්පාදනය කරනවා. අවධානය විදෙස් පුවත් වෙත. 2021 ඔස්කා සම්මානුලෙල අද පැවැත්වුණා. ඒ සීමිත පිරිසකගේ සහභාගිත්වයෙන් ඇමරිකාවේ ලොස් ඇන්ජලිස්සිදී. 2021 වසරේ ඔස්කා සම්මාන උළෙල ඇමරිකාවේ ලොස් ඇන්ජලිස්හිදී ආරම්භ වුණා. COVID-19 වෛරස තත්ත්වය හේතුවෙන් මෙවර ඔස්කා සම්මාන උළෙල සීමිත පිරිසකගේ සහභාගීත්වයෙනුයි පැවැත්වුණේ. එහිදී හොඳම චිත්‍රපටය වෙනුවෙන් මෙවර සම්මාන උළෙලේදී චිත්‍රපට 8ක් නිර්දේශ වී තිබූ අතර ඉන් හොඳම චිත්‍රපටයට හිමි ඔස්කා සම්මානය නොමැඩ්ලන්ඩ් චිත්‍රපටය වෙනුවෙන් හිමි වුණා. එහිදී හොඳම නළුවාට හිමි සම්මානය ද ෆාදර් චිත්‍රපටය වෙනුවෙන් රංගන දායකත්වය දැක් වූ ඇන්තනි හොප්කින් විසින් හිමි කර ගැනීමට සමත් වුණා. 83 හැවිරිදි වියේ පසුවන ඇන්තනි හොප්කින්ස් ඔස්කා සම්මාන උළෙලකදී හොඳම නළුවාට හිමි සම්මානය හිමි කරගත් වයස්ගතම පුද්ගලයා ලෙසයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මෙවර ඔස්කා සම්මාන උළෙලේ හොඳම චිත්‍රපට අධ්‍යක්ෂණයට හිමි සම්මානය චීන ජාතික ක්ලෝයි ශාවෝ හට හිමි වුණා. එමෙන්ම ඔස්කා සම්මාන උළෙලකදී ආසියාතික කාන්තාවක් හොඳම චිත්‍රපට අධ්‍යක්ෂකවරිය වෙනුවෙන් ඔස්කා සම්මානය හිමි කරගත් පළමු අවස්ථාව මෙයයි. මේ අතර නොමැඩ්ලන්ඩ් චිත්‍රපටය වෙනුවෙන් රංගන දායකත්වය දැක් වූ ෆ්‍රැන්සිස් මැක්ඩොමාන්ඩ් 2021 වසරේ හොඳම නිලියට හිමි ඔස්කා සම්මානයෙන් පිදුම් ලැබුවා. හොඳම සහය නිලිය සම්මානය මිනාරි චිත්‍රපටය වෙනුවෙන් යුජුන් යුන් හට හිමි වූ අතර හොඳම සහය නළුවා ලෙස යුදාස් ඇන්ඩ බ්ලැක් මේසිස් චිත්‍රපටය වෙනුවෙන් ඩැනියල් කලියුයා හට සම්මානය හිමි වුණා.
දිනක සටහන් නිමවන්නට මත්තෙන් හෙට දවසේ වැදගත්කම ගැනයි මේ අවධානය. හෙට අප්‍රේල් 27 වැනිදා ඇහලේපොළ මහාධිකාරම්ගේ බිරිඳ වූ ඇහලේපොළ කුමාරි හාමි සහ ඇගේ දරුවන් මරා දමන ලෙස ශ්‍රී වික්‍රම රාජසිංහ රජු විසින් නියෝග කර ඇත්තේ 1814 වසරේ අප්‍රේල් මස 27 වන දිනයි. සුප්‍රකට සංගීතඥයෙකු මෙන්ම ජනප්‍රිය ගායකයෙකු වූ H.W. රූපසිංහ මහතා මෙලොවින් සමුගෙන ඇත්තේ 1971 වසරේ අප්‍රේල් මස 27 වන දිනයි. සෙරොක්ස් පාක් විසින් පරිගණක මුසිකය හෙවත් මෞසය නිර්මාණය කර තිබෙන්නේ 1981 වසරේ අප්‍රේල් මස 27 වන දිනයි. ඒ සමගින් ශ්‍රද්ධා ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. හමුවෙමු හෙටත් සවස 6:30 තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණ වන්න.